समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्घमोक्कदं धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कारुणिक श्रद्धाकामी पिंगुतुनी ඔබ හැම කෙනෙක්ම මේ වෙලාවේදී බුද්ධ පුතුන් මුහුණු පොත සමග Facebook පිටුව සමග එකතු වෙලා සූදානම් වෙන්නේ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන උතුම් වූ ශ්‍රී සද්ධර්මය ටික වෙලාවක් අහුම්කම් දෙන්න. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචිව සිටින චතුර ගම්ලද්දලාගේ මහත්මාණන් එම නෝනා මහත්මිනිය වන චාන්දනී ගුණතිලක මහත්මිනිය සෙනුරු සහ නිසිනු ගම්ලද්දලාගේ ආදරණීය පුතණුවරු දෙපළ ඒ වගේම විශේෂයෙන්ම සොහොයුරන් වන දුල්කිත් ශිවන්ත ගම්ලද්දලාගේ කියන සොහොයුරන් සමන් ජනක ගුණතිලක පවුලේ සොහොයුරන් ඇතුළු පවුලේ හැමෝම එකතු වෙලා අද මේ උතුම් පින්කම මේ විදියට සිද්ධ කරනවා. මූලික අරමුණ හරියටම අදට අවුරුදු 16කට පෙර වසර 16කට පෙර 2005 6 වෙනි මාසේ 16 වෙනිදා අභාවයට පත්වන්නට යෙදුන මහවැව හලාවත ප්‍රදේශයේ මහවැව පදිංචිව සිටි චතුර මහත්මයාගේ ආදරණීය අම්මා චිත්‍රා රංවල මාතාවට පින් දෙන්නටත් වසර එකහමාරකට කලින් අභාවයටපත් චතුර මහත්මයා ඇතුළු සොහොයුරන්ගේ ආදරණීය පියාණන් විජේ වික්‍රම පියාණන් ගම්ලද්දලාගේ විජේ වික්‍රම පියාණන් ඒ දෙපළට පින් අනුමෝදන් කරන්නට අද මේ පින්කමේදී බලාපොරොත්තු වෙනවා. තමතරව චාන්දනී නෝනා මහත්මියගේ දෙමව්පියන් හලාවත පදිංචි ආදරණීය පියාණන් සෝමවීර ගුණතිලක මෞතුමිය වන සුසිලා ගුණතිලක යන පිරිසටත් ඒ වගේම සෙනෙරු නිසිනු දරුවෝ දෙන්නට වගේම අනෙක් සොහොයුරන්ට සහ ඒ පවුලේ සියලුම දුවා දරුවන්ටත් ආශිර්වාද කරන්නට තමයි අද චතුර මහත්මයා මේ උතුම් පින්කම තමන්ගේ නෝනා මහත්මිනියත් අනිකුත් ලංකාවේ ජීවත් වෙන සහෝදර පිරිසත් සම්බන්ධ කරගෙන සිද්ධ කරන්නේ. එතුමා බොහෝම ශ්‍රද්ධාවෙන් ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ අද උතුම් දානමය පින් කටයුතු සිද්ධ කරන්නට ස්වාමීන් වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කරන්නට ඊටාම ශ්‍රද්ධාවෙන් දායකත්වය අරගෙන කටයුතු කළා. තාම ශ්‍රද්ධාවෙන් මේ කටයුතු කරන්නේ විශේෂයෙන්ම අම්මට පින් අනුමෝදන් කරන්නටත් මව්ගේ සැමරුම් දිනය නිසා පියාණන්ට පින් අනුමෝදන් කරන්නටත් අපේක්ෂාවෙන් ඒ වගේම සුජීවත්ව සිටින නෝනා මහත්මියගේ ආදරණීය අම්මා තාත්තා දෙන්නට ආශිර්වාද කරන්න අම්මා තාත්තගේ වටිනාකම අවබෝධ කරගත්තු දරුවෝ ලෝකේ කොයි රටක ජීවත් වුණත් මියගිය අම්මා තාත්තා වෙනුවෙන් පින්පෙත් අනුමෝදන් කිරීම සඳහා උතුම් පින් කටයුතු මේ විදියට සිද්ධ කරනවා. හැකි උපරිම ආකාරයෙන් මගේ මව් වෙනුවෙන් මගේ පියා වෙනුවෙන් පින් කරලා ඒ පින් අනුමෝදන් වෙන්න අවස්ථාවක් සලසන්න ඕන කියන උදාර සිතුවිල්ල ඇති කරගෙන අපේ බෞද්ධයෝ කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි සුජීවත්ව සිටින අම්මා තාත්තට සැලකිලි සංග්‍රහ කරමින් එයන් බලා කියාගෙන අම්මා තාත්තා වෙනුවෙන් කළ යුතු යුතුයකම් කරන්නටත් බෞද්ධයෝ ඊටාම ශ්‍රද්ධාවෙන් කටයුතු කරනවා. බෞද්ධයෝ විතරක් නෙමෙයි අන්‍ය ආගමික අය වුණත්
අම්මට තාත්තට සලකන එක ලෝකෙ පුරාම දකින්ට ලැබෙන ශිෂ්ට සංස්කෘතියක්. වැදගත් සංස්කෘතීන්හි තිබෙන උසස් ශ්‍රේෂ්ඨ මිනිස්සුන්ගේ තිබෙන උදාර ගතිගුණයක්. ඒ නිසා ඔබ හැම කෙනෙක්ම අද චතුර මහත්මයා ඇතුළු පින්වත් පිරිසත් එවැනි උතුම් ගුණවත් සිතුවිල්ලක් ඇති කරගෙන තමයි මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ. අපි සතුටු වෙනවා මේ උතුම් පින්කම අද දවසේ සිද්ධ කරලා දෙන්න එයත්න් වෙනුවෙන් අවකාශයක් උදා වීම ගැන. ආදරණීය අම්මටත් තාත්තටත් මේ පින් අත් වේවා. උතුම් නිවනම අවබෝධ වේවා කියන උදාර සිත ඇති කරගෙන දැන් අපි ධර්මානුශාසනාවට අවධානය යොමු කරමු. අද පින්වතුනි අපි සාකච්ඡා කරන්නේ විශේෂයෙන්ම ඊටාම වටින දහම් මාතෘකාවක් බුද්ධ නීති සංග්‍රහය කියන ධර්ම ග්‍රන්ථයේන උතුම් ධර්ම කාරණා ඇසුරු කරගෙනයි අපි මේ කාලයේ ධර්ම දේශනා මාලාව සිද්ධ කරන්නේ. ඉතින් ඒ උතුම් ධර්ම ග්‍රන්ථයේ සඳහන් වෙන තවත් වටින දහම් කරුණු කීපයක් ඔබත් එක්ක සාකච්ඡා කරනවා. කවුරුත් හොඳින් මේ දේශනාව ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතයට යමක් එකතු කරගන්න කියලා මා මෙත් සිතින් යුක්තව ඔබට යෝජනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාස් මසේ කත පාපං මිහි නාස් මසේ අලිකවාදිනේ නාස් මසේ අත්තට්ට පඤ්ඤම්හි අතිසන්තේපි නාස් මසේ. විශේෂයෙන්ම භාග්‍යවතුන් වහන්සේ අපට අවධාරණයක් කරනවා මේ කවුද විශ්වාස කළ යුතු විශ්වාස නොකළ යුතු කියන එක පිළිබඳව. අපේ කාරණාවට අවධානය යොමු කළොත් උන්වහන්සේ දේශනා කරනවා වරක් වරද කළ පුද්ගලයා විශ්වාස නොකළ යුතුය කියලා. ඒකෙන් කියන්නේ වරක් වැරද්දක් කරපු එක්කෙනා සදාකාලික වැරදිකරුවෙක් විදියට බුදුදහම අර්ථකථනය කරනවා කියලා. හැබැයි එක සැරයක් වැරද්දක් කරපු කෙනෙක් 100%ක්ම ආයතේ වැරද්ද කිසි කලකවත් නොකරයි කියන විශ්වාසයක් ඇති කරගන්න යෑම අර්ථයකින් තොර දෙයක්. ඒක නොකළ යුතුයි. විමසිල්ලෙන් ඉඳීම කළ යුතුයි. ඒත් සැකකරමින් යෑම හෝ අධික ලෙස විශ්වාස කරගෙන කටයුතු කිරීම හෝ නොකළ යුතුයි. විමසිලිමත් මධ්‍යස්ථ සිතකින් එවැනි අය සම්බන්ධව කටයුතු කිරීම තමයි බුදුදහම අනුමත කරන ක්‍රමවේදය. බුදුදහම අගය කරන සහ ඔබට යෝජනා කරන ක්‍රමවේදය. කෙනෙක් යම්කිසි වැරද්දක් කරා කියන එකේ අදහස එයාගේ මනසට වසඟ වුණා කියන එක. එයාගේ මනසේ පැන නැගිච්ච රාගය මත හෝ ද්වේෂය මත හෝ මෝහය මත හෝ පදනම් වෙච්ච ආවේගයකට එයා ගොදුරු වුණා කියන එක තමයි කෙනෙක් වැරද්දක් කළා කියන එකේ අදහස. ඒ කියන්නේ යායේ ආවේග ගාව ඒ අකුසල මනෝභාවයන් අභිමුව ඔහු හෝ ඇය යම්කිසි ආකාරයකට පරාජයටපත් වෙලා තියෙනවා. එක සැරයක් කෙලෙස් සමුවේ පෙරදිච්ච කෙනෙක්, කෙලෙස් සමුවේ දුර්වල වෙච්ච කෙනෙක් තව එක වතාවක්වත් එවැනි ක්ලේශයකට අහු නොවේ කියලා හිතාගෙන අප කටයුතු කළ යුතු නෑ. එහෙම විශ්වාසයක් ඇති කරගෙන. එහින්දා රහත් වෙනකන් මහරහත්භාවයට පත් වෙනකන් යටත් පිරිසෙන් සෝතාපන්න ඵලයටවත් පත් වෙනකන් මිනිසෙක්
ඕනිම වෙලාවක කරපු වැරදි නැවත කරන්න පුළුවන්. කරපු වැරද්දක් ආයේ කවදාවත් නොකර ඉඳී කියලා එහෙම හිතන්න තරම් අන්ධ භක්තියක් අපි කවුරු ගැනවත් ඇති කරගත යුතු නෑ කියන එක තමයි දහමට අනුව ඔබට යෝජනා කරන්න පුළුවන්. නෙයින් ඔබ වරදව වටහා ගන්න එපා. ඒක තමයි මම කවුරුවක්වත් විශ්වාස කරන්නේ නැත්තේ කියලා එහෙම කෙනෙකුට හිංසා කරන්න මේ දහම් පාඩේ පාවිච්චි කරන්නත් එපා. දැන් සමහර කෙනෙක්ට මේ වගේ කරුණක් ඇහුනම එයා ඒක තමන්ගේ කෝණයට දාලා තමන්ගේ කණ්ණාඩියෙන් ඒක දිහා බලන්න පුළුවන් විවෘතව බලන්නේ නැතුව. දැන්ට කෙනෙක් කරපු වැරද්දකට සමාව නොදී හැමදාම සැක කර රණ්ඩු කර ඉන්න කෙනෙක් මේක වරදවා පාවිච්චි කරන්න ඉඩ තියෙනවා මේ ගාථා ධර්මයේ තියෙන දහම් කරුණ. ඒකයි මම මේක ඔබට අවධාරණය කරන්නේ හරියට ලියා ගන්න කියලා මේක. මේක හරියට නිර්වුල්ව තේරුම් ගන්න කියලා ඔබට යෝජනා කරන්නේ ඒකයි. දැන් ඔබ අනිකා ගැන හිතුවට මෙයා ආයේ වැරද්දක් නොකරයි කියලා කොහොමද විශ්වාස කරන්නේ කියලා ඔබ එහෙම හිතුවට ඔබ ආයේ වැරද්දක් නොකරයි කියලා කොහොමද හිතන්නේ? කෙලෙස් සහිත සිතක් තියෙද්දි. නික්ලේශී නිවුණු හිතක් නම් සදාකාලික නිරෝධයට පත්වෙච්ච සිතක් නම් ආයේ වරදක බැඳෙන එකක් නැහැ. ඒත් කෙලෙස් සහිත සිතක් ඇති කෙනා කුඩා වැරදි කරපු අය මහ වැරදි කරන්න පුළුවන්. මහ වැරදි කර ඉඳපු අය ඒවා අතෑරියට තව අල්ප වූ වැරදි, කුඩා වැරදි, අනු කුඩා වැරදි කරන්න පුළුවන්. වැරදි කරපු මිනිස්සු රහත් වෙනකන් ආයෙ වැරදි කරන්න පුළුවන්. එතකොට කෙනෙක් ආයිතින් ඒක නම් යථාර්ථේ ඒ සමාව දෙන්නේ මොකටද කියලා ආයෙ කරනව නම් ඒක. අපි සමාව දුන්නා. සමාව ගන්න වෙලාවේ ඇත්තටම මේ වැරද්ද කරපු මිනිස්සයා තමන් කරපු වැරද්ද ගැන පසුතැවුනත් ඒ ගැන මානසිකව වද වුණත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. එයා ආයේ කවදාවත් එවැනි වැරද්දක් ඊට සමාන වැරද්දක් නොකර ඉඳී කියලා. ඔබ කාට හරි සමාව දෙනකොට සමාව දිය යුත්තේ සමාව දීම තාම උතුම් ගුණයක් නිසා. කෙනෙකුට සමාව දීම යනු ඔහුට නිවැරදි වෙන්න අවස්ථාවක් තිබෙන බව ඔහුට ඒත්තු ගැන්වීමක්. සමාව දීම ඇතුලේ සිද්ධ වෙන වටිනම දෙයක් ඒක. අපි වැරදි කරුවෙකුට ඒත්තු ගන්නනවා ඔයාට තවමත් නිවැරදි වෙලා යහපත් පුද්ගලයෙක් බවට පත් වෙන්න අවස්ථාව තියෙනවා කියලා. අපි සමාව දීමෙන් යාට ඒත්තු ගන්නවන දේ ඒක. හැබැයි එයා ඒ කාරණාව අවබෝධ කරගන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වෙලාවේ පසුතැවිලා මට සමා වෙන්න කියලා වැඳලා අඬලා දිවුරලා විවිධ දෑ කරලානේ. ආයේ එය කරන්නේ නැති බවට සපත වෙන්න පුළුවන්. සාතික කරන්න පුළුවන්. ඇත්තට මේ දිවුරන වෙලාවේ ඒක අඬන වැළපෙන වෙලාවේ පොරොන්දු කරන වෙලාවේ ඇත්තට මෙයා බලාපොරොත්තු වෙන්නේ ආයෙත් ඒ වගේ වැරද්දක් නොකර ඉන්න තමයි බොහෝ වෙලාවට. ඒත් මතක තියාගන්න. කෙලෙස් සහිත හිතක් ඇති මිනිස්සු ආයෙත් ඕනිම වෙලාවක එවැනි වැරද්දක් කරන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. එවැනි වැරද්දක් කරන්න තියෙන ඉඩකඩ වැඩි. යම්කිසි කෙනෙක් යම්කිසි වරදකාරී ජීවිතයක ඉඳලා ඉන්පසුව ඒ වරදවල් අවබෝධ කරගෙන සියලුම ක්ලේශ ධර්මයන් පිළිබඳව තාම ගැඹුරින් වටහාගෙන එහි දුක අඳුනගෙන එහි පවතින යථාර්ථය ප්‍රත්‍යක්ෂ කරගෙන
උතුම් නිවන අවබෝධ කරොත් අන්න එවැනි පුද්ගලයෙක් නම් කරපු වැරදි ආය කරන එකක් නැහැ. නැත්තම් කරපු වැරදිම නැවත නැවතත් කරන්න තියෙන ඉඩකඩ තමයි ලෝකෙ වැඩි. ඒ නිසා ඔබ කවුරු හරි කෙනෙක් ගැන ඕනවට වඩා සීමාවක් නැතුව සංකල්ප ලෝකයක් ඇතුලේ හිර වෙන මට්ටමේ රැවටිල්ලකට ඔබ ගොදුරු වෙන්න එපා. අනෙක් අයව වැරදි කරපු අය වැරදි කරන්න ඉඩ තියෙන කෙලෙස් සහිත අය සීමාවක් නැතුව විශ්වාස කරන්න ගිහිල්ලා. සීමාවක විශ්වාස කරන්න ඕනේ. නිවැරදි වෙන්න පුළුවන් කියන එක කෙනෙකුට විශ්වාස කරන්න ඕන ධර්මයක් නේ. එහෙම වැරදි කරපු අය නිවැරදි වෙලා තියෙනවනේ. හැබැයි ඒක සදාකාලික නිවැරදි වීමක් වෙන්නේ රහත් වුණොත් විතරයි. ඒ අරුණකොට අනික හැම කෙනෙක්ම පාහේ ඉඩක් තියෙන බව තේරුම් අරන් ඉන්න 100 ගණනක හරි ආයෙත් වරදක බැඳෙන්න. ආයෙත් වැරද්දක පැටලෙන්න. ඒ තමයි මේ මනසේ ස්වභාවය. ඒක තමයි කෙලෙස් ධර්මයන්හි පවතින යථාර්ථය. ඒ හින්දායි මම ඔබට යෝජනා කරනවා මෙසිතින් කරුණාවෙන් යුක්තව ඔබ බුද්ධිමත්ව අවබෝධයෙන් කෙනෙක් සමග කරන ගනුදෙනු සම්බන්ධකම් පවත්වන්න. අන්ධයෝ වෙන්න එපා. අන්ධෙක් වගේ විශ්වාස කරන කෙනෙක් වෙන්න එපා. හැමතිස්සෙම ඔබ බලන්න මෙහෙම. මම වැරදි කළා තියෙනවා. ඔබ වැරදි නොකරපු කෙනෙක් වෙන්න බෑනේ. ඔබ වැරදි කළා ඇති. කරපු වැරදි සමහර ඒවා ඇති තාම එක සැරයක්වත් නොකරපුනේ. සමහර ඒවා ඇති එක සැරයක්වත් නොකරපු ඒවා. හැබැයි සමහර ඒවා ඇති කරපු වැරදි නැවත නැවතත් කරපුවා ඔබේ ජීවිතේ. ඒ ඔබ බලන්න ඕන දෙයක් තමයි ඉතින් එක වැරද්ද මම අවස්ථා ගානක කරලා තියෙනම් ඒක තව කෙනෙක් එහෙම වෙන්න බැරිද? තව කෙනෙක් එවැනි වැරද්දක් එහෙම අවස්ථා ගානක කරන්න බැරිද? ඉඩ තියෙනවා. පුළුවන්. අපි සමාව දුන්නට කර්මයෙන් සමාව හම්බ වෙනවා කියලා හිතන්න ටිකක් අමාරුයි. අපි සමාව දෙන්න කටයුතු කරන්න ඕනි. හැබැයි අපි අයහපත් ක්‍රියාවක් කරා නම් ඒ කර්මයෙහි විපාකය අපිට එනවා. ඔබ කරත් එහෙමයි, ඒක මම කරත් එහෙමයි. ඔබ මට සමාව දෙන්න පුළුවන්, මම ඔබට සමාව දෙන්න පුළුවන්. ඒක හැබැයි අවබෝධ කරගන්න ඒකෙන් අදහස් වන්නේ නැහැ. එයා කරපු කර්මයේ විපාකය අම්මගෙන් සමාව ලැබීම නිසා, තාත්තගෙන් සමාව ලැබීම නිසා, සැමියාගෙන්, බිරිඳගෙන්, ශිෂ්‍යයාගෙන්, ගුරුවරයාගෙන් එහෙම සමාව ලැබෙනවනේ එක එක්කෙනාට. එහෙම සමාව ලැබුණා කියලා තමන් කරන ලද කර්මයේ විපාකවලට එයාට බොහෝ වෙලාවට අහෝසි වෙලා නොගියොත්, අහෝසි කම්ම තත්වයටපත් වෙන එහෙම තත්වයක් උදා වුණේ නැතොත් බොහෝ විට එක්ක මේ භවයේ, එක්ක ඉදිරි භවයකදී, එක්ක ආසන්නම භවයකදී ඔහුට හෝ ඇයට කර්මයේ විපාක එනවා. අපි සමාව දෙන්න කිසිසේත්ම පැකිලෙන්න ඕන නැහැ කෙනෙකුට. ඒකෙන් අපි උද්‍යෝගිමත් කරනවා කෙනෙක් ඔබට නිවැරදි වෙන්න පුළුවන්. අපි උදව් කරනවා ඔබට නිවැරදි වෙන්න කියලා. ඒකයි සමාව දෙන එකේ මූලික අදහස. ඊළඟට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා බොරු කියන්න ආත විශ්වාස නොකළ යුතුය. දැන් බොරු කියන කෙනා එයාගේ ස්වභාවය බොරු කීම නම් එවැනි අයව විශ්වාස කරගෙන කටයුතු කරන්න තරම් අන්ධෙක් වෙන්න එපා. මොකද බොරු කියන්න
පුළුවන් එක්කෙනාට බොරු කියන්න ලැජ්ජ බය නැති එක්කෙනාට සාමාන්‍යයෙන් ඕන දෙයක් කරන්න පුළුවන්. මොකද ඕන දෙයක් කරලා යාට තියෙන්නේ බොරුවක් කියන්න විතරයි. එහින්දා ඔබ තාම බුද්ධිමත් සීකල්පනාවෙන් අනෙක් අයව ඇසුරු කරනකොට කටයුතු කරන්න ඕන. සිහිකල්පනාවෙන් ඉන්න ඕන හොඳට යෝනිසෝ මනසිකාරය පවත්වගෙන බොරු කියන මිනිස්සෙකුට කරන්න බැරි නරක දෙයක් නැති බව දැනගෙන ඉන්න ඕන. මොකද එයාගේ ජීවිතේ බොරු කීම කියන එකට අබ්බැහි වුණාට පස්සේ කෙනෙක් එයාගේ මනස රවට්ටගෙන ඉවරයිනේ යා. කියන්නේ බොරු කියන එක්කෙනා ඉස්සෙල්ලම තමන්ව රවට්ට ගන්නවා. ඒ තමන්ව රවට්ටගත්තු කෙනාට තමන්ව රවට්ටගෙන ඉන්න කෙනාට අනෙක් අයව රවට්ටන එක ඉතාම සරලයි. ඒකෙච්චර දුෂ්කර අමාරු කාරණයක් නෙමෙයි. අමාරු දෙයක් නෙමෙයි ඒක. බොරු කීමට ඇබ්බැහි වෙච්ච මනසක රටාව එක. තමන් රැවටීම, තමන්ව රවට්ටගෙන අනුත් රැවටීම. එහින්දා බොරු කියන අයව තදින් විශ්වාස කරන්න යන්න එපා. බොරු කියන කෙනෙක් වුණත් පසු කාලීනව ඇත්ත කියන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. එක බොරුවක්වත් නොකියන මට්ටමට එයාගේ හිත හදාගන්න, නිවැරදි කරගන්න, දියුණු කරගන්න යාට පුළුවන්. ඒ අවස්ථාව තියෙනවා. මේ බොරු කියපු කෙනෙක් කියන්නේ සදාකාලික පව්කාරයෙක් නෙමෙයි. හැබැයි මේ සාමාන්‍ය ජීවිත ගත කරද්දී දිගින් දිගටම බොරු කීමට ඇබ්බැහි වෙච්ච කෙනෙක්ව ඕනවට වඩා විශ්වාස කරලා කටයුතු කරන්න යන්න එපා. ඒක ගොඩක් අනතුරු වලට ඔබ නැවත නැවතත් ඇද වැටෙන්න පත් වෙන්න හේතු විය හැකි. ඒක තමයි මේ මහ පොළවේ තිබෙන සමහර යථාර්ථයන් ඒවනේ. ඒක විය හැකි දේවල්. අපේ ධර්මයට අනුව අපි පිළිගන්න එකක් තමයි බොරු කියපු නෙමෙයි ඕනම මිනි මරුවෙකුට කවදා හරි දවසක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒ වෙනස් වීම තීරණය වෙන්නේ අපි මත නෙමෙයිනේ. එයා මතනේ. දැන් අපි මත තියෙන බලයක් නම් බොරු කියන එක්කෙනා ඒ බොරුවෙන් සදාකාලිකවම ආයේ බොරුවක් නොකියන තැනට වැළකීම කියන එක අපි මත තියෙන එකක් නම් නේ. ඒක තීන්දුව කරන්නේ අපි නම් අත වශයෙන්ම අපි එහෙම මේ අවිශ්වාසයෙන් හෝ විමසිල්ලෙන් හෝ නොහිටියට කමක් නැහැ. මොකද අපි යා මැජික් පවර් එකකින් වගේ ආයේ එක බොරුවක් කියන්නේ නැති තත්ත්වයට අපි ආව කන්වර්ට් කරනවා නනේ. සම්පූර්ණ අනිත් පැත්ත ගහලා ගන්නවා නම්. නමුත් ඇත්ත තමයි බොරු කියපු එක්කෙනෙක්ව ආය බොරු කියනවද නැත්ද කියන එක තීරණය කරන්නේ යාම තමයි. එහින්දා අපි බොහොම පරිස්සමින් කටයුතු කරන්න ඕන. බොරු කියපු හෝ බොරු කියන එක්කෙනා එක්ක කටයුතු කරද්දී විමසිල්ලෙන් ඉන්නනේ. විමසිලිමත්ව ඉන්න. දැනුවත්ව ඉන්න. සිහි කල්පනාවෙන් ඉන්න. ඒක අපේ වගකීම. මොකද අපිට බොරු කියලා අපිව රවට්ටපු එක්කෙනෙක්ව ආයේ දැඩි ලෙස විශ්වාස කරගෙන අන්ධයෙක් වගේ ආයේ කටයුතු කරන්න ගියොත් එහෙම ඒක ඒ මිනිස්යාගේ වැරද්දකුත් නෙමෙයි. අපේ වැරද්දක් නේ ඒක. ඒක අපේ වැරද්දක්. එනිසා මම මේ ඔබට යෝජනා කරනවා ඔබ බුද්ධිමත්ව බලන්න, ඔබ සිහිකල්පනාවෙන් බලන්න කෙනෙක් වැරදි කරනවා. එයා ආයේ වැරදි කරන්න පුළුවන්. මොකද කෙලෙස් සහිත මිනිස්සුන්ගේ හැටි එහෙම තමයි. එයා බොරු කියනවා, කියලා තියනවා. ඉතින් එයා ආයෙත් කියන්න පුළුවන්. ඒ රිස්ක් එක තියාගෙනනේ ඒක දැනගෙනනේ අපි වැඩ කරන්න ඕනේ. නේ. ඒක දැනගෙන තමයි අපි වැඩ කරන්න ඕන කෙනෙක් එක්ක.
එයා බොරුවක් කියන්න පුළුවන් ආයේ. එයා බොරුවක් කියන්න ඉඩ තාම එයාගේ ජීවිතේ තියෙනවා. එයා කෙලෙස් සහිතයි. එයාට මොකකට හරි ආස වුණා. එයා මොකකට හරි බය වුණා. බොරු කියන්න පුළුවන්. මිනිස්සු බයට බොරු කියනවා. ඇයි? ඇත්ත කිව්වම ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. බයට බොරු කියන මිනිස්සු. සමහර අය ඉන්නවා නෑ කොච්චර ප්‍රශ්න ඇති වුණත් ඇත්තම කියනවා. ඒක තමයි මං හිතන්නේ ඒක ඇත්තටම හොඳ දෙයක්. ඒක හැබැයි ඒක අමාරු දෙයක්. ඒත් ඒක හොඳ දෙයක්. ඇත්ත කෙලින් කියලා ඉන්න එක අමාරු දෙයක්. මොකද ප්‍රශ්න ඇති වෙනවා. ඒත් ඒක හොඳ දෙයක්. මොකද මම අර හැමදාම කියනවා වගේ බොරු කිව්වම අපිට තියෙන ප්‍රශ්නේ තමයි බොරුව මතක තියාගන්න ඕනේ. ඇත්ත කිව්වම තියෙන වාසනාවන්තම දේ තමයි ලොකුම වාග්ය තමයි කියපු ඒවා මතක තියාගන්න ඕනේ නැහැ. මොකද හේතුව කියලා තියෙන්නේ ඇත්ත නම්. ඉතින් අමුතුවෙන් මතක් කර කර ඉන්න දෙයක් නැහැ. ඇත්ත එකපාරටයි ඇත්ත. ඒක මේ වර්ණ ගොඩක්කින් එන එකක් නෙමෙයි. ඒකේ හංග හොය ලියා තියාගෙන ඉන්න දෙයක් නෑ. බොරු කීමේ තියෙන අවාසනාව තමයි බොරු කියපු මිනිස්සයාට පුදුම මතක ශක්තියක් තියෙන්න ඕන. උදේ කියපු බොරුවයි හවස කියන එකයි අතර ගැටණයක් නොවෙන්නනේ. ඒව හරි අමාරු වැඩ. ඒව හරි කරදර දේවල්. එනිසා ඔබ බොරුවෙන් වළකින්න ඒ වගේම ඔබ බොරු කියලා තියෙන නිසා ඔබ දන්නවා බොරු කියන මිනිස්සෙකුට කියන්නේ ඒකට ඇබ්බැහි වුණොත් එයා ඒ මනසට වසඟ වුණොත් එයා හසුරවන ඒ චෛතසික වලට එයා වසඟ වුණොත් වෙන්න පුළුවන් හානිය තමයි විය හැකි නරකම දේ තමයි එයා නැවත නැවත බොරු කියන්න තියෙන ඉඩ කඩ. ඒ හින්දා බොරු කියන එක්කෙනාව 100% විශ්වාස කරන කෙනෙක් වෙන්න එපා. විවෘතව තියන්න. බොරු කියන කෙනෙක්ගේ කටින් ඇත්ත කියවෙන්නත් පුළුවන්. ඉතින් විවෘතව ඉන්න. විවෘතව ඉන්න. මෙයා නම් බොරුකාරයමයි ජීවිතේට ඇත්ත කියන්නේ නැහැ කියලා එහෙම කොන් කරන්න අන්තගාමීව යන්නත් එපා. ඒ වගේම තමයි අනේ එහෙම බොරුවක් කිව්වට ආයේ ජීවිතේට බොරුවක් කියන එකක් නැහැ කියලා මෝඩෙක් වගේ රැවටෙන්න යන්නත් එපා. සිහි කල්පනාවෙන් ඇසුරු කරන්න. ඒ ගෙවන මොහොත තුල සිහි කල්පනාවෙන් එවැනි පුද්ගලයොත් එක්ක තැනැත්තන් තැනැත්තියන් එක්ක කටයුතු කරන අය වෙන්න. ඒ කාරණාව ඔබට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තමා ගැනම බලන්නාද විශ්වාස නොකළ යුතුය. ඒ කිව්වේ මේ දැඩි ආත්මාර්ථකාමිය. දැඩි ආත්මාර්ථකාමියත් විශ්වාස කරන්න එච්චර හොඳ නැහැ. දැඩි ආත්මාර්ථය කියන්නේ තමන් විතරයි එකත් මම දෙකත් මම තුනත් මම 50ත් මම 100ත් මම 1000ත් මම විතරක් මම කියන මනෝභාවය තුල පදනම් වෙලා කටයුතු කරන හැම එකකින්ම තමන් ආරක්ෂා කරගන්න හිතන තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්නම හිතන හැම ක්‍රියාවකින්ම තමන්ම මතුවෙන්න හිතන කෙනා ඕනවට වඩා විශ්වාස කරන්න එපා. මොකද හේතුව එවැනි දැඩි ආත්මාර්ථකාමී අය සාමාන්‍යයෙන් අපිත් එක්ක කටයුතු කරන්න ඉඩ තියෙන්නේ එයාගේ අරමුණ සම්පූර්ණ වෙනකන් විතරයි. එයාගේ අරමුණට තවදුරටත් අපිව පාවිච්චි කරන්න බෑ කියන එක තේරිච්ච දවසට එදාට අපිට පයින් ගන්නවා. මගාරිනවා. අපිව කපලා දානවා. අපෙන් ඈත් වෙලා යනවා. ඒක විය හැකි දෙයක්. විය හැකි දෙයක්. මොකද ආත්මාර්ථකාමියෝ හැම වෙලාවකම කෙනෙක් දැක්කන් හිතන්නේ දැඩි ආත්මාර්ථකාමියෝ මෙයාව පාවිච්චි කරගෙන මගේ ගමන යන්නේ කොහොමද? මෙයාව පාවිච්චි කරන් මගේ ගමන යන්නේ කොහොමද? දැඩි ආත්මාර්ථකාමින් හිතන්නේ එමය.
මෙයා කොයි විදියටද මගේ අරමුණට පාවිච්චි කරගන්නේ? මගේ ඉලක්කය සපුරා ගන්න මෙයාව භාවිත කරන්නේ, මෙයාව උපකාර කරගන්නේ කොහොමද? මේ දේ උපකාර කරගන්නේ කොහොමද? මේ සංකල්ප උපකාර කරගන්නේ කොහොමද? කියන්නේ මම ගොඩනගා ගැනීම කියන අනවරත ආශාවකින් පෙළෙන මිනිස්සයාට එයාට පාවිච්චි කරන්න බැරි දෙයක් නෑ ඒ වෙනුවෙන්. එයාට පාවිච්චි කරන්න බැරි දෙයක් නෑ. ඒ වගේම එයාට වීසි කරන්න බැරි දෙයක්වත් නෑ. ඔන්නතන තමයි භයානකම දේ තියෙන්නේ. පාවිච්චි කරන්න බැරි දෙයක්වත් නෑ නේද? ඒ වගේමයි විසි කරන්න බැරි දෙයක්වත් නෑ. පාවිච්චි කරලා විසි කරලා දානවානේ ඉක්මනින්ම. ඒක තමයි යථාර්ථය. ඒක තමයි ඇත්ත. ඒ නිසා ඔබ හොඳට මේ කතාව තේරුම් ගන්න බලන්න. ඒකයි අපි පොඩි කාලේ ඉඳලම ළමෙක්ව හදනකොට දැඩි ආත්මාර්ථකාමී ගති ඇති වෙන්න දෙන්න එපා කියන්නේ. එහෙම දැඩි ආත්මාර්ථයටම දැඩි ආත්මාර්ථකාමීත්වයටම ඉඩ දීලා එයා ලොකු මහත් වෙන්න දුන්නොත් එයා දවසක ඔබත් පාවිච්චි කරලා විසි කළා දානවා. ඒකට ඉඩ දෙන්න හොඳ නැත්තේ ඒකයි. අනෙක් අය ගැන හිතන තත්වෙට ළමෙක්ව අපි පුහුණු කරන්න ඕන නේ. අනෙක් අය ගැන හිතන තත්වෙට දරුවෙක්ව අපි පුහුණු කරන්න ඕන. ඒක අපි කළ යුතුයි. ඒක අපි කරනව නම් මතක තියාගන්න. එවැනි පුහුණුවක් අපි දරුවන්ට ලබා දීමෙන් නේ. එවැනි පුහුණුවක් අපි දරුවන්ට ලබා දීමෙන් ඒ අයව තාම යහපත් තත්වයට පත් කරගන්න සහ පසුකාලීනව අන් අයට තාම හානිකර දේවල් කරන පුද්ගලයෙකු බවට පත්වීම වළක්ව ගන්න ඒ කුඩා කල ඉඳලා ලබා දෙන පුහුණුව අතිශයින්ම වැදගත්. අතිශයින්ම වැදගත්. ඔය පොඩි කාලේ ඉඳලම සමහර ළමයින්ට හැදෙන්න දෙනවා අම්මලා තාත්තලා එයාගේ වැඩේ කරගන්න එයා පොළවේ හැපිලා අඬනවා නම් ඒක කරලා දෙනවා. ඉතින් එයා හිතනවා මම මේක තමයි මේ කාලේ. ඒකනේ ළමයි තමන්ගේ බලයේ විදියට ඇඬිල්ල පාවිච්චි කරන්නේ. ළමයි තමන්ගේ බලයේ විදියට ඇඬිල්ල පාවිච්චි කරනවා. අඬන තරමට එයා දන්නවා දේවල් කරගන්න ලේසි කියලා. බිමින්ති වුවොත් අඬනවා. ඉතින් එයා දන්නවා අඬනකොට වඩා ගන්නවා. මොකක් හරි ඉල්ලලා දුන්නේ නැතොත් අඬනවා, දෙනකන් අඬනවා. යමක් කරන්න ඕනි එයාට ඕනි එක වෙනකම් අඬනවා. දැන් එවැනි දෙයට ඔබ රුකුල් දෙන්න. එයා අඬන්න ඔබ අඬන එක යාට කරන්න හෝ යාට පහසු විදියට සලස්සල දෙන්න ඔබ හදන්නේ භයානක මිනිස්සෙක්. භයානක මිනිස්සෙක්. මොකද එයා අඬලා තමන්ගේ අරමුණ ජයගන්නේ ටික කාලයයි. පස්සේදී එයා බලය ආවට පස්සේ එයාගේ කායික බලය පාවිච්චි කරන මිනිස්සුන්ට හිංසා කරන්න. ඇඬිල්ලෙන් නවතින්නේ නැහැ. මතක තියාගන්න. ඇඬිල්ල කායික බලය නැති තාක්කල් කරන එකක්. කායික බලය ආවට පස්සේ, ආර්ථික බලයත් ආවට පස්සේ, සමාජ දේශපාලනික බලයත් ආවට පස්සේ, සංස්කෘතික බලයකුත් ආවොත් ඔහොම විවිධ බල එන විදිය තියෙනවානේ. ඒ බලය ආවට පස්සේ මිනිස්සුන්ගේ ස්වභාවය තමයි තමන්ගේ ආත්මාර්ථය වෙනුවෙන්, තමන්ගේ ක්‍රූර මමත්වය වෙනුවෙන් සියලුම අයව පාවිච්චි කළා තාම ආත්මාර්ථකාමී විදියට විසික් කළා දානවා. තලලා දානවා. පොඩි කරලා දානවා. හිත් තලලා පොඩි කරලා විනාශ කළා දානවා. මුළු ජීවිතේම එපා කරවල අනිකාට තමන්ගේ ගමන යනවා. ඒ තමයි යථාර්ථය. ඒක තමයි මේ ලෝකේ වෙමින් තිබෙන, වෙලා තියෙන, ඉදිරියටත් වෙන්න පුළුවන්කම තිබෙන සත්‍ය දේවල්.
මේව අවබෝධ කරන් ජීවත් වෙන්න. ආත්මාර්ථය බහුල අයව ඕනවට වඩා විශ්වාස කරන් ඉන්න එපා. අද ඔබට පණ දීගෙන ඉන්න පුළුවන්. මොකද හේතුව ඒ ඉන්නේ ඔබව තාම පාවිච්චි කරන්න පුළුවන් නිසා සහ එයාගේ ගමනට ඔබ ප්‍රයෝජනවත් නිසා වෙන්න පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්. එහෙනම් ඒ දැඩි ආත්මාර්ථයකින් තොරව ඔබ ඇසුරු කරන කෙනෙක් තමයි ඒ අනිත් පැත්ත. දැඩි ආත්මාර්ථකාමියා තමන්ගේ ගමන ගැනම හීන දැක ඉන්න පුද්ගලයා අනිවාර්යයෙන්ම මතක තියාගන්න. එයා කටයුතු කරන්නේ තමන්ගේ අරමුණ සාධනය කරගන්නකම් විතරයි. අර මට මතකයි අපි පොඩි කාලේ අහපු එක මේ කවියක තිබුණු එකක් තමයි මාරුව බලා සිත යට කැරකිල්ල කාර්ය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල කියලා නේ. ඔබත් ඒක අහලා ඇති ඒ කවිය. පානදුරේ අරිදම් සායනාංශයේ බෝධි පූජා කවි අතරේ ඒක කිව්වේ මට මතක පොඩි කාලේ අපි ඒක ඉගෙන ගත්තේ කවි පොත්වල තිබිලා බෝධි පූජා කවි පොත්වල. පාරුව පදින තුරු සයුරේ සෙලවිල්ල නේ. ඒක මට ඔක්කොම මතක නැහැ. නමුත් ඒකේ කියන කාරණේ හරි. ඒ කියන්නේ බොහෝ දෙනෙක් බොහෝ වෙලාවට හැම වෙලාවෙම නෙමෙයි හැම කෙනාමත් නෙමෙයි වරදවා ගන්න එපා. බොහෝ දෙනෙක් බොහෝ වෙලාවට තමන්ගේ කාර්ය කෙරෙනකන් තමයි උපායශීලීව කල් ගනිමින් ඉන්නේ. දැඩි ආත්මාර්ථයක් තියෙන මනුස්සයා නම් කවුරුණත් ළමයා වුණත් සැමියා වුණත් බිරිඳ වුණත් අම්මා තාත්තා වුණත් දැඩි ආත්මාර්ථකාමී ගති නම් තියෙන්නේ. මම යෝජනා කරනවා ඕනවට වඩා නම් විශ්වාස කරන්න එපා. යම් විශ්වාසයක් ඇතුව වැඩ කරන්න. ඒ වුණාට හිත රිද්දවගෙන වේදනාව විඳ ඉන්න වෙයි සීමාවක් නැතුව විශ්වාස කරන්න ගියොත්. ඒ නිසා ඔබ කෙනෙකු සම්බන්ධව විශ්වාසයක් ගොඩනගා ගන්නව නම් මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න. දැන් මම කරුණු 3ක් දේශනාව ඇසුරෙන් ඔබට කිව්වා. එකක් දැඩි බරලගත්තු වැරද්දක් මුලින් එක සැරයක් හරි කරපු කෙනෙක් ආයෙක කරන්න පුළුවන්. ඉඩක් තියෙන ඒ වගේ වැරදි ඕන තරම්. එවැනි අය දැඩිව විශ්වාසයට යන්න එපා. බොරු කියන එක්කෙනාව දැඩි විශ්වාසයට යන්න එපා. ඊළඟට ගත්තහම දේශනාවේ සඳහන් වෙනවා උග්‍ර ආත්මාර්ථකාමියා දැඩි ලෙස විශ්වාස කරන්න යන්න එපා කියලා. ඊළඟ කාරණාව ඒක හරි අපූර්ව කාරණාවක්. ඒ තමයි අතිසන්තේ පිනාස්මසේ ඕනවට වඩා ශාන්ත පුද්ගලයා. ඕනවට වඩා සංයමයෙන් ඉන්න එක්කෙනා එයාවත් විශ්වාස කරන්න එපා කියලා තමයි කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ දාන. නේද? ධර්මයේ කියලා දෙනවා ඕනවට වඩා ශාන්ත අයත් විශ්වාස කරන්න එපා. ඒක අන්තගාමීවම ශාන්තයි නම් ඇහැ කරලා බලන්නේ නැති තරම් ශාන්ත නම් හිනාවක්වත් වෙන්නේ නැති තරම් ශාන්තයි නම් හැවිදිනවට වඩා අඩි ගණිනවා වගේ කටයුතු කරන තරම් ශාන්ත නම් ඒ සීමාවක් නැති ශාන්තකම ඇතුලේ හොර ගුහාවක් තියෙන්න ඉඩ තියෙනවා. එඳ ඕනවටත් වඩා ශාන්ත දාන්ත අයව විශ්වාස කරන්න ගිහිල්ලා රැවටෙන්න එපා. මොකද සාමාන්‍ය මිනිස්සු හිමින් කතා කරන අයව හරියට විශ්වාස කරනවානේ. කනට ඇහෙන්න කතා කරන්නේවත් නැහැ. හරිම ශාන්තයි කියලා කියනවානේ. මනුස්සයෙක් කනට ඇහෙන්න කතා නොකිරීම
ඊළඟට ගත්තහම අවශ්‍යම දෙයක් විතරක් කියන බොහොම වචන තෝරා බේරගෙන කතා කරන තරම් උපරිම සංයමයක් කෙනෙකු පවත්වාගෙන යෑම මම නම් ඇත්ත වශයෙන්ම එවැනි පුද්ගලයෝ ගැන පුදුම කල්පනාවෙන් ඉන්නේ. ඔය ටිකක් තොරතෝංචියක් නැතුව කියවන මිනිස්සයව විග්‍රහ කරගන්න එක ටිකක් හරි ලේසි. කටින් වචනයක් එළියට දාගන්නේ නැතුව බොහොම අත්‍යවශ්‍ය දේ විතරක් කතා කරලා බිම බලාගෙන එහෙම ඉන්න අයව විග්‍රහ කරගන්න එක හරි අමාරුයි. එහින්දා බුද්ධිමත් වෙන්න. මොකද අර ශාන්ත දාන්තකම කියන එක දැමුණු උත්තමයින්ගේ නේද? දැමුණු උත්තමයින්ගේ තිබෙන ගුණයක් නේ. ඒ වගේවා කෙනෙක් ආරූඪ කරගන්න පුළුවන් Tamanට මේ ශාන්තකම කියන එක ආරූඪ කරගන්න පුළුවන්. මොකද දන්නවා මේවට මිනිස්සු පහදිනවා කියලා. මේවට මිනිස්සු පහදිනවා කියලා තියස් පියාගෙන hina වෙන්නේ නැහැ. කට ඇරලා හරියට වචනයක් එළියට දාන්නේ අතප්පයක් ඇඟිල්ලක් දික් වෙන්න දෙන්නේ කතා කරනකොට පුදුම පරිස්සමින් ඒව කරන අය ඉන්න ඕනවට වඩා නේද? ඕනවට වඩා ශාන්ත දාන්ත නම් මම යෝජනා කරනවා ඒ අයත් සිහි කල්පනාවෙන් යතුරු කරන්නනේ. විශේෂයෙන්ම මේ හරිම මේ පරිස්සම් වෙන්න ඕන. ඔය දැන් බෞද්ධ වචන උනත් නේද ඕනවට වඩා මතු කරන්න යන අය ඉන්නේ නේද? දැන් ටෙලිෆෝන් එකට ආන්සර් කරත් දැන් හාමුදුරු කෙනෙක් නම් ඉතින් තෙරුවන් සරණයි කියලා ආමන්ත්‍රණය කරන්න පුළුවන් දුරකථන ඇමතුමක් ආවම මම නම් ඉතින් ඇත්ත වශයෙන්ම මෙහෙම එනේන කෝල් එකට තෙරුවන් සරණයි කිය ඉන්නෙත් නෑ. ඉඳලා හිටලා එහෙම කියවෙන වෙලාවලුත් තියෙනවා. බොහෝ වෙලාවට කවුද කතා කරන්නේ මොකද්ද කාරණාව කියලා තමයි මම සාමාන්‍යයෙන් අහන ක්‍රමේ. නමුත් හාමුදුරුවරු බොහෝමයක් සායනහන්සලා එහෙම මේ බොහොම ලස්සනට එහෙම කතා කරනවානේ. හාමුදුරු කෙනෙක් එහෙම වීම ප්‍රශ්නයක් නෑ. ඒක හරි. හැබැයි මේ සාමාන්‍ය ගෘහස්ත ජීවිත ගත කරන අය ඌනවටත් වඩා කෝල් එක එන කොටයි කෝල් එක තියන කොටයි කැමතිස්සෙම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය ගාගෙන දාගෙන අදිනම නම් ටිකක් පරිස්සම් වෙන්න. ඕනවට වඩා ටිකක් බෞද්ධ කියලා පෙන්වන්න දඟලනවා නම් ටිකක් පරිස්සම් වෙන්න. ඒක හොඳයි. එහෙමයි කියලා සැක කරලා මේ අමුහොරෙක් කපටියෙක් කියලා ලේබල් අලවන්න යන්න එපා. ඒ උනත් සිහි කල්පනාවකින් ඇසුරු කරන්න. සිහි කල්පනාවෙන් ඇසුරු කරන්න. ඉඳලා හිටලවත් hina වෙන්නේ නැති තරම් සාන්ත නම් අනිත් අය එක්ක සාමාන්‍ය විදියට කතා කරන්නේ නැති තරම් ශාන්ත නම් ඔළුව උස්සලා මූණ කෙලින් බලන්නේ නැති තරම් ශාන්ත නම් කොච්චර හරි මේ ඉන්නේ වෙනමම පුහුණුවක වෙනමම ලෝකෙක ඉන්න එක්කෙනෙක් වගේ පෙන්නමින් නම් සිහි කල්පනාවෙන් ඇසුරු කරන්න. එච්චරයි. ඒ වගේ අය සිහි කල්පනාවෙන් ඇසුරු කරන්න. ඇසුරු නොකර ඉන්න එපා. සිහි කල්පනාවෙන් ඇසුරු කරන්න. විශ්වාස කරන්න යන්න එපා මේ තමයි නියම තැනැත්තා තැනැත්තිය කියලා. මේ තමයි උපරිම සංයමයේ ප්‍රතිමූර්තිය, සංයමයේ සංවරකමේ පරමාදර්ශය කියලා බොරු මනස්කාත ලෝකවල එහෙම හිර වෙන්න යන්න එපා. ලෝක අමාරුවේ වැටෙනවා කියලා. අන්තිමට තමන්ට හිතා ගන්නත් බැරි වෙයි තමන් මේ කොයි මේ ලෝකෙක ගෙනහිල්ලා මේ නවත්තයිද කියලා නේ. ඒ නිසා ඔබ මේ ඊටාම මේ බුද්ධිමත් වෙන්න, ඊටාම මේ ප්‍රඥාවන්ත වෙන්න මේ තමන් ඇසුරු කරන අය ගැන සාන්තය ඇත්තටම ශාන්තයි ඉන්න පුළුවන්. ඇත්තටම දමණය වීම නිසා එවැනි දැමුණු ගති පේන අය ඉන්න පුළුවන් නේ.
එතකොට මේ ඒකෙන් මතක තියාගන්න ඒකෙන් වැරදියට ප්‍රයෝජන ගන්න අයත් ඉන්නවා ඒ වගේ අය අනුකරණය කරනවා. ඒ වගේ ඇත්ත අයගේ උතුම් ගුණ ආරූඪ කරගෙන බොරුවට ඒක සලුවක් වගේ පොරෝගෙන තමන්වත් රවට්ටගෙන අනුනුත් රවට්ට ජීවිතේ ගත කරන්න පුළුවන් අය ඉන්නවා. ඒ නිසා ඉතින් තමන්ගේ ජීවිතයට ලං කරගන්නව නම් කෙනෙක් දැඩිව මේ වගේ ගති තියෙන අය ගැන ටිකක් සැලකිල්ලක් වෙන්න නේද? සැලකිල්ලක් වෙන්න. ඉතින් හොඳයි. ඊටාම ශ්‍රද්ධාවෙන් මම හිතනවා ඔබ වටින කරුණු කීපයක් නේ. වටින කරුණු කීපයක් ඔබ ශ්‍රවණය කළානේ. වටින කරුණු කීපයක් ඔබ මේ අහුම්කන් දුන්නා. දිගටම කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවා මේ තමන් බෞද්ධ මුලින් පස්සේ ක්‍රිස්තියානි දැන් බණ ඇහුවොත් පව් සිද්ධ වෙනවද කියලා. ඉතින් සත්‍ය ඇහුවට කාටවත් පව් සිද්ධ වෙන්නේ නැහැ. දැන් සත්‍ය දෙයක් නම් ඔබට මේ දේශනාව ඇතුලේ ඇහුණා. ඉතින් ඒක ඇහුවා කියලා ඔබට මේ පව් සිද්ධ වෙන්න විදියක් නැහැ. එහෙම පහක් වෙන්නේ නැහැ. මොකද හේතුව මේ සත්‍ය ඇහිමට කවුරු හරි ඒ කියන්නේ දඬුවම් දෙනවා නම් දෙවියෙක් ඒ දෙවියෝ ගැන ප්‍රශ්නයක් තියෙනවා. සත්‍ය නේද? ඒකට දඬුවම් දෙනවා නම් හෝ හානි කරනවා නම් ඔබ මොනාගමේ හිටියත් ඔබ අවබෝධයෙන් ඉන්න. සත්‍ය දැනගන්න. සත්‍ය දැනගෙන සත්‍ය අවබෝධ කරගෙන ඔබ කරන කටයුතු කරන කෙනෙක් වෙන්න. එතකොට ඔබට හැම පැත්තකම ආශිර්වාදයක් තියෙයි. හැබැයි බයේ නම් ආගම් තෝරගන්නත් එපා, ආගම් අතාරින්නත් එපා, ආගම් පස්සේ යන්නත් එපා කියලා මම යෝජනා කරනවා. බයට තැති ගැනීමට ඒ වගේ දේවල් මත මේ ආගම් පස්සේ යන්නෙම ආගම් බුද්ධ ආගමට හෝ මොන ආගමට හෝ මිනිස්සු වැඩිපුර මෙන්නේ බය ඇතුලේ තමයි. නමුත් මම ඔබට යෝජනා කරනවා ධර්මයේ මත පදනම් වෙලා ඔබ ධර්මය වගේ දෙයකින් බුදුදහම වගේ දෙයකින් නම් ඔබ බලාපොරොත්තු වෙන්න ඕන දේ තමයි අවබෝධය කියන එක. නුවණ දියුණු කර ගැනීම කියන එක. නුවණ දියුණු කර ගන්නවට යේසුස් වහන්සේ විරුද්ධ වෙන්නේ නැහැ මම දන්න තරමට. යේසුස් වහන්සේත් මිනිස්සුන්ට නුවණ දියුණු කර ගන්න එතුමාගේ ඥානයේ ප්‍රමාණයට ඕ එතුමා ඉගෙනගත්තු ධර්මයට අනුව එතුමා මිනිස්සුන්ට මඟ පෙන්වලා තියෙනවා. එහෙම අනිත් ආගමික ගුරුවරුත් එහෙම මිනිස්සුන්ට නුවණ දියුණු කරගන්න මඟ පෙන්වලා තියෙනවා. බුදුදහම නම් 100%ක්ම මිනිස්සුන්ට මඟ පෙන්වන්නේ ප්‍රඥාව දියුණු කරගන්න, චිත්ත ඒකාග්‍රතාවයේ සමාධිය දියුණු කරගන්න, ඒ වගේම කායික වාචසික මානසික නිවැරදි බව හෙවත් සීලය දියුණු කරගන්න. ඉතින් ඒ වගේ දේවල් දියුණු කරගන්න මඟ පෙන්වන දෙයක් ඇහුවා කියලා කාටවත් වැරද්දක් වෙන්නේ නැහැ. ඒ කතෝලික හෝ ක්‍රිස්තියානි බැතිමතෙක් යම් ප්‍රශ්නයක් විමසපු නිසා මම හිතුවා දිගින් දිගටම යා ඒක විමසපු නිසා යාට යම් කිසි ආකාරයකට පිළිතුරක් ලබා දීම මේ හොඳයි කියලා. ඉතින් ඔබ හැම කෙනෙක්ම අද මේ ධර්මානුශාසනාව බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව ශ්‍රවණය කළා. කරුණු කීපයක් ඉගෙන ගත්තා. කරුණු කීපයක් වටහා ගත්තා. ඒ තමයි විශ්වාස කරනවා නම් කෙනෙක් කොයි සීමාවකද? ඕනමට වඩා විශ්වාසයට නොයා යුත්තේ කොයි වගේ අය ගැනද? පුංචි කරුණු කීපයක් අපි අවධාරණය කළා භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ සඳහන්. හැබැයි මේ එක කරුණකින්වත් ඔබට අවධාරණයක් කළේ නැහැ අන්තවාදී වෙන්න කියලා. මේක කරුණකවත් අවධාරණයක් කළා නැහැ. මම ඔබට මේ දේශනාව පුරාම අවධාරණය කළා. වැරද්දක් කරපු එක්කෙනෙක් නැවත වැරද්දක් කරන්න පුළුවන්. ඒ හින්දා සීකල්පනාවෙන් අසුරු කරන්න. ඒකෙන් කියන්නේ වැරද්දක් කරපු එක්කෙනෙකුට කවදාවත් නිවැරදි වෙන්න බෑ කියලා. පුළුවන්. නිවැරදි වෙන්න පුළුවන්. දෙවෙනි කාරණාව තමයි බොරු කියපු එක්කෙනා හෝ බොරු කියන එක්කෙනා
100% ආය කවදාවත් බොරුවක් කියන එකක් නෑ කියලා හිතාගෙන වැඩ කරන්න එපා. ඒත් යමෙක් ඉන්න පුළුවන් ඔව් ආය බොරුවක් නොකියන ඉන්න පුළුවන්. එයා උතුම් අවබෝධයකටපත් වුණොත් එහෙම ඉන්න පුළුවන්. ඒ නිසා ඔන්න ඔය කරුණු අන්තගාමී නොවි මධ්‍යස්තව ධර්මයට පටහැනි නොවන ආකාරයට මේ කරුණු හරියට විග්‍රහ කරගෙන කාටවත් හිංසා කරන්න මේ කරුණු පාවිච්චි කරන්නෙත් නැතුව කාටවත් දැන්ට දෙමින් තියෙන අමාරු වෙලාව දිගින් දිගටම දෙන්න මේ කරුණු පාවිච්චි කරන්නෙත් නැතුව තමන්ට හැදෙන්න මේ කරුණු පාවිච්චි කරන්න. එතකොට තමයි මේ දේශනාවෙන් උපරිම ඵල ඔබට ලබා ගන්න පුළුවන්කම තිබෙන්නේ. ඉතින් අද අපේ චතුර මහත්මාණන්ට එම නෝනා මහත්මිනියට බොහොම සතුටු වෙන්න පුළුවන් දවසක්. මොකද හේතුව උතුම් ධර්මානුශාසනාවක් දේශනා කරවවන්ට යෙදුණා. අද උතුම් මහා සංඝ රත්නයේ උදෙසා දම්පැන් පූජා කරන්නට යෙදුණා. ඒ වගේම තමනුත් ධර්මයේ ශ්‍රවණය කළා. තව විශාල පිරිසකට ධර්මයේ ශ්‍රවණය කරන්නට අවකාශය සලස්සලා දුන්නා. ඒ සියලුම ආකාරයෙන් රැස් කරගත්ත පින් චතුර මහත්මයාගේ ආදරණීය අම්මා ගම්ලද්දලාගේ චතුර මහත්මාණන්ගේ ආදරණීය මල්තුමිය, ඒ වගේම මම හිතනවා දුල්කිත් ශිවන්ත ඒ අයගේ ආදරණීය අම්මා වෙන්න ඕන. අම්මා අවුරුදු 16කට කලින් අද වාගේ දවසක අභාවයටපත් වෙච්ච මහවැව තියෙන්නේ හලාවත කිට්ටුව මාරවිල පහු කළාට පස්සේ තමයි මහවැව හම්බ වෙන්නේ. මහවැව පදිංචිව ඉඳලා අභාවයටපත් වෙච්ච ඒ ආදරණීය මෞතුමිය චිත්‍රා රංවල මාතාවත් මිට අවුරුදු 1මාරකට කලින් අභාවයටපත් වෙච්ච පියාණන් ගම්ලද්දලාගේ විජය වික්‍රම පියාණන්ටත් ඒ වගේම බණහපු ඔබ නමින් මියගිය සියලු නෑයන්ටත් ඉහත සඳහන් කරපු චතුර මහත්මයා නමින් චාන්දනී නෝනා නමින් මියගිය සියලුම දෙනාටත් මේ පින් අත් වේවා, සුවපත් වේවා, සැපවත් වේවා, දුකින් මිදේවා. ඔබේ අපගේ ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාම මේ පින් අනුමෝදන් වී උතුම් අමා මහ නිර්වාණ ධර්මයේම සාක්ෂාත් කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම දෙවිවරු මේ පින් අත් කරගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව චාන්දනී නෝනා මහත්මියගේ හලාවත ප්‍රදේශයේ ජීවත් වන ආදරණීය පියාණන් සෝමවීර ගුණතිලක, මෞතුමිය සුසිලා ගුණතිලක මාතාව ඇතුළු ඔබ දෙදෙනාගේ දරුවන් සෙනිරු නිසිනු දරුවන්ටත් ඒ වගේම සහෝදරයන් ඉන්නවා. ඒ ජනක මහත්මයා, සමන් මහත්මයා, දුල්කිත් මහත්මයා, ශිවන්ත මහත්මයා ඒගොල්ලොත් විවාහ වෙලා දරුමල්ලෝ ඉන්නවනම් ඒ හැම දෙනාටමත් සියලු දෙවියන්ගේ ආශිර්වාද වේවා. බණහපු ඔබටත් ඒ වගේම ඔබගේ පවුල්වල සියලු දෙනාටත් ලංකාවටත් ලෝකයටත් සියලු යහපත උදා වේවා. කරදර බාධක දුරු වේවා. මේ අවාසනාවන්ත වසංගත තත්වයේ දුරු කරගෙන නිරෝගී ලෝකයක් බිහි කරගන්නට දෙවියෝ ආශිර්වාද කරත්වා. උතුම් දෙවිවරු නිවන් දකිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට මියගිය පියාණන් මෞතුමිය ඇතුළු චතුර මහත්මයාණන්ගේ පරපුරේ නෑයන්ට, ඔබේ නෑයන්ට, අපේ නෑයන්ට, දෙවියන්ට මේ පින් කුසල් පාරමී වේවා. උපදින හැම ආත්ම භාවයකම සත්පුරුෂයින්ගේ ඇසුර ලැබේවා. කල්යාණ මිත්‍රයින්ගේ ඇසුර ලැබේවා. සද්ධර්මයේ මැසේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්ට අද කරගත් උතුම් පින්කමද පාරමී ධර්මයක් වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති තී. ඔබ හැමදෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.